නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යථාපි චන්දෝ විමලෝ ගච්ඡං ආකාශ ධාතුයා සම්මේතර ගනේ ලෝකේ ආභාය අතිරෝචති තතේව සීල සම්පන්නෝ සද්දෝ පුරිස පුංගලෝ සම්මේ මච්චරිනෝ ලෝකේ චාගේන අතිරෝචති යථාපි මේඝෝ khනයං විඤ්ජුමාලී සතක් කුකු ඵලං නින්නං චක්ඛුරේති අභිවට්ටං වසුන්දරං එවං දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගන්හාති පංචට්ඨානේහි පණ්ඩිතෝ ආයුනායස සාචේව වන්නේන ච සුඛේන ච සවේ භෝග පරිම්බුල් හෝ පෙච්ච සංගේ ච මොදති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී එක සවස් වරුවක 500ක් රාජකුමාරිකාවන් පිරිවරා පැමිණි හත් අවුරුදු වාසයේ සෝවාන් ඵලයටපත් වූ සුමනා රාජකුමාරිකාවගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ සුමනා සූත්‍රාන්ත දේශනේ ගාථා 5ක් මේ ප්‍රකාශ වුණේ. පින්තුනි සරුවක්ඥන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේ කොසල් මහා රජුරුවන්ගේ රජනිවෙසේ එක දවසේම දරු දෙන්නෙක් උපන්න. මේ දෙන්න දෙව්ලොවින් චුත වී આવොත් මනුලෝ උපන් දෙන්නෙක්. දෙව්ලොවට යන්නේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් මානදම් පිරූ සිල්වත් භික්ෂුන් වහන්සේ දෙනමක්. මේ දෙදෙනාට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා උපන් දවසේ. තමන් පෙර ජාති කීපයක් ගත කළ ආකාරයේ දෙදෙනාටම පෙනී ගියා. එක්කෙනෙක් මේ රජගෙදර රජ කුමරයෙක් වශයෙන් උපන්නේ. අනිත් දරුවා දාසී කෙනෙකුගේ පුත්‍රයෙක්ව උපන්නේ. දෙන්න එක දාසේ උපන් නිසා නාවල පොවල එකම කාමරයක සැතැප්පෙව්වා. රාජකුමාරයා බොහෝම අගනා රාජකීය ත්‍රිආනක සැතැප්පෙව්වා. දාසී පුත්‍රයා ඒ කාමරේ පැදුරු මාල්ලක සැතැප්පෙව්වා. මේ දෙදෙනාම රහත් වෙන්න උපන් දෙන්නේ. මේ දෙදෙනාගේ ජාති ස්මරණ ඥානෙ ලැබුණා වගේම කතා කළ හැකි වුණා. රාජකුමාරයා Taman සැතපී ඉන්නේ ශ්‍රී අහනේ ශෝභාව දැකලා හිතුවා මම මේ රජගෙදරක උපදී සිටින්නේ. මං එකට මහානදම් පුරාපු මගේ මිත්‍ර භික්ෂුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා සොයා බලනකොට ඒ කාමරේම පැදුරු මාල්ලක නිදාගෙන ඉන්නවා දැක්කා. කතා කළා මිත්‍රයේ ඔබට මම එදා ආවාද කළා කීප වාරයක් සීලය රැක්කා මදි දානයක් දිය යුතුයි නේද කියලා මා විසින් සාරාණියත පුරද්දී ඔබ විසින් බත්සග්ගවත පමණක් පුරා දන් නොදීම නිසාද මේ මගේ කාමරේ පැදුරු මාල්ලක නිදන අසරණයෙක් වුණා නේද කියලා හැව. මේ දාසී පුත්‍රයාත් නුවණ දියුණු කළ කෙනෙක් නිසා කතා කළා රාජකුමාරයේ මාන්නයක් ඇති කරගන්න එපා. ಜಾති මාන්නය ඇති කරගන්න එපා. මගේ ශරීරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතුවක්. තමුන්නාසේගේ ශරීරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතුවක්. මේ දෙකේ වෙනසක් නෑ නේද? මේම කියන කතාව ඇහුනේ එකම සුමනා රාජකුමාරිකාවටයි. සුමනා රාජකුමාරිකාව කියන්නේ මහා කල්ප 91ක් තිස්සේ පෙරම් පුරාගෙන ආපු මහා පින් ඇති රජකුමරියක්. මෙතුමියගේ වයස 7 දී තමයි ජේතවන විහාර පූජා උත්සවය සිද්ධ වුණේ. ඒ දවසේ බුදුපාම සංගරවන පිළිගැනීමට 500ක් රාජකුමාරිකාවන් සමග පුන්කලස් අරගෙන පෙරගමන් කළේ මේ සුමනා කුමාරිකාවයි.
ජේතවන විහාර පූජාවේ කළ ධර්ම දේශනාවේදී මේ සුවාසුදාසක් දෙන මගඵල නිවන් ලැබූ අතරේ මේ සුමනා රාජකුමාරිකාවත් වයස අවුරුදු 7 දීම සෝවාන් මගඵල නිවන් එදා සාක්ෂාත් කළා. මෙතුමිය මේ දරු දෙන්නාගේ කතාව තේරුම් ගත්තා. මේ දෙන්නා ශ්‍රමණ දිවි පුත්‍රයෝ දෙන්නේ කියලා දැනගෙන එදා සංධ්‍යාවේ තමන්ගේ පිරිවර රාජකුමාරිකාවන් 500ක් එක්ක යාන වාහන වලින් ජේතවනාරාමයේ බලා පිටත් වන දෙමව්පියන්ගෙන් අවසරගෙන ජේතවනාරාමයේ අභිෂ යානාවන් නවත්වා පාගමනින් ගන්ධ කුටිය වෙත පිය නැගුවා. සීල දෙනා බොහෝම ශ්‍රද්ධා භක්ති සම්පන්න දරු පිරිසක් නිසා සරුවක්ඥන් වහන්සේ වැඩ ඉන්නා තැනට සමීප වී ගෞරව සම්ප්‍රයුක්තව වැඳ නමස්කාරයෙන් ඉක්වත් පසක වාඩි වුණා. සුමනා රාජකුමාරිකාව නැනවත් කෙනෙක් බැවින් බොහෝම වික්තව කතා කරන්න දන්නවා. එතුමිය අසා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම්කිසි බුද්ධ ශාසනයක ශ්‍රද්ධාවෙන් සමාන වූ සීලයෙන් සමාන වූ ප්‍රඥාවෙන් සමාන වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ දෙනමක් ඉන්නවා. ඒ දෙනම වහන්සේ අතුරින් එක නමක් සාරාණීය වත වශයෙන් දන් පින්කම් කරනවා. එක නමක් බත්තග්ග වත වශයෙන් තමාම පිළිසුඟා වළඳා මහානදම් පුරනවා. මේ දෙදෙනා ඒ ජීවිතයේ අධිගමයක් නොලබා දෙව්ලොව උපන්නොත් වෙනසක් තියනවාද ස්වාමීනි? භාග්‍යතුන් වහන්සේ වදාලා එසේය. සුමනා වෙනසක් තියෙනවා. පැවිදි දන් පුරමින් සිල් රැකීමෙන් සාරාණීය වත වශයෙන් දන් පින්කම් කළ භික්ෂුන් වහන්සේ දෙව්ලොව උපන් තැනදී දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් අනිත්‍යයට වඩා මහේශාක්‍ය වෙනවා. දන් නුදුන්නා වූ භික්ෂුන් වහන්සේ ඒ දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් අල්පේශාක්‍ය වෙනවා. සාදු සාදු ස්වාමීනි, යම් හේකින් ඒ දෙදෙනා නැත මනුලව උපන්නොත් වෙනසක් තියනවාද? එසේ සුමනා වෙනසක් තියෙනවා. පෙර බුදු සසුනේදී දන් දෙමින් සිල් රැක්ක භික්ෂුන් වහන්සේ දේවත්වයෙන් චුත වී මනුලොවට පැමිණි තැන මිනිසයන්ගේ වශයෙන් මනුෂ්‍යමය වූ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් මහේශාක්‍ය වෙනවා. දන් නුදුන්නා වූ භික්ෂුන් වහන්සේ මනුලව නොඇත උපන්නාම මිනිස්යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් අල්පේශාක්‍ය වෙනවා. සාදු සාදු ස්වාමීනි, දෙන්නා යම් හේකින් යම් දාසක මහාන වෙනවා, පැවිදි වෙනවා, සිල් රැකිනවා. මේ දෙදෙනාගේ වෙනසක් තියෙනවද? එසේ සුමන වෙන වෙනසක් තියෙනවා. පෙර ජාති බුදු සසුනකදී සීලේ රැකීමෙන් සාරාණීය වත සීරසෙන් දන්පැන් පිළිගන්නෝ භික්ෂුන් වහන්සේ නැත බුදු සසුනක පැවිදි වූ තැන ආරාධන ඇතිවම බවල වශයෙන් ආරාධන ඇතිවම චීවර පින්නපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සිව්පසේ ලබනවා. දන් නුදුන්නා වූ භික්ෂුන් වහන්සේට බොහෝ වෙහෙස මහන්සි සිව්පසෙන් සොයාගත යුතු වෙනවා. සාදු සාදු ස්වාමීනි, ඒ දෙදෙනා හොඳින් සීලය රැකලා හොඳින් සමථ විපස්සනා වඩලා සතර මඟ සතර ඵල පිළිවෙලින් කෙලෙසුන් ජයගෙන අරිහත්යෙන් අමා මහ නිවන් සුව ලැබුවොත් නිවෙන්නේ වෙනසක් තියනවාද ස්වාමීනි? නැත සුමනා වෙන්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමේ වෙනසක් නැහැ. යදිදං විමුක්තිය විමුක්තං, ඒ කියන්නේ නිවනින් නිවීමටපත් වුණා වෙනවා. ඒ වෙලාවේ සුමනා රාජකුමාරිකාව ප්‍රීති වාක්‍යයක් මෙහෙම කියනවා. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි දාතුං අලම් පුඤ්ඤානි කාතුං. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දෙවියන්ටත් දේවත්වයේ සම්පත් පිණිස පින උපකාර වෙනවා. මනුෂ්‍යයන්ටත් මනුෂ්‍ය සම්පත් පිණිස පින උපකාර වෙනවා. පැවිද්දන්ටත් පැවිදි සම්පත් පිණිස පින උපකාර වෙනවා. එසේ හේයින් දෙවියන් මනුෂ්‍යයන් පැවිද්දන් සෑමදෙනා විසින්ම දන් දීම කටයුතුයි, පින්කම් කළ යුතුයි නේද ස්වාමීනි කියලා අසා සිටියා. ඒලාවේදී සරුවක්ඥන් වහන්සේ අනුමත කරමින් ඒ වගන්තියම දේශනා කළා. ඒවමේතං සුමනේ ඒවමේතං සුමනේ දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි දාතුං අලම් පුඤ්ඤානි කාතුං. සුමනාවිනි එසේමය, සුමනාවිනි එසේමය. දේවත්වයේ පැමිණි දෙවියන්ට දිව්‍ය සම්පත් පිණිස පිනම උපකාර වෙනවා. මනුෂ්‍ය ලෝක උපන්න මනුෂ්‍යයන්ටත් මනුෂ්‍ය සම්පත් පිණිස පිනම උපකාර වෙනවා. සසුන්ගතෝ පැවිදි වූ භික්ෂුන් වහන්සේලාට සසුන් පිළිවෙත් සුවසේ පුරන්ත පිනම උපකාර වෙනවා.
එනිසා දෙවියන්, මිනිසයන්, පැවිද්දන් සෑම දෙනා විසින්ම දන් දීම කටයුතුයි, පින්කම් කටයුතුයි කියා පහදා දෙමින් මේ ගාථා පෙළින් ධර්ම දේශනා පැවැත්තුවා. යථාපි චන්தோ විමලෝ ගච්ඡං ආකාශ ධාතුයා සබ්බේ තාරගනේ ලෝකේ ආභාය අතිරෝචති. පසළොස්වක් පොහෝ දවසේ උදා වෙන 12 කලාවකින් පිරිපුන් පුන්සඳ මණ්ඩලේ වැසිවලාකුල් ආදී උපක්ලේශයක් නැති ගගනතලයේ කෝටි ප්‍රකෝටි ගණන් තියෙන තාරකා සමූහයෙහි ආලෝකයේ මැඩගෙන චන්ද්‍රාලෝකයෙන් ගගනතලයේ බබළුවනවා. තතේව සීල සම්පන්නෝ සද්ධෝ පුරිස පුග්ගලෝ සබ්බේ මච්චරිනෝ ලෝකේ ඡාගේන අතිරෝචති. ඒ වාගේම සීල සම්පන්න වූ, සද්ධා සම්පන්න වූ, ත්‍යාග සම්පන්න වූ බෞද්ධයා මසුරු මාලයෙන් පිරීගෙන සිටින මේ ලෝක සත්‍ය අතරත ඒ ලෝක සත්‍ය අභිභවාගෙන ත්‍යාග ගුණයෙන් බැබලීමටපත් වෙනවා. යථාපි මේඝෝ තනයන් විජ්ජුමාලේ සතක්කුකු තලන්නින්නංච පූරේති අභිවට්ටං වසුන්දරං. ආත්පසින් කළු වලාකුළු ඇවිල්ලා සිය ගණන් අකුණු පුපුරෝමින් ධාරා නිපාත වැඩි වහිද්දී මේ පොළොව තලයේ තියෙන ඇලදොල ලින් පකුණු වැව් අමුණු මේවා පුරවා උතුරා ගලන්නේ යම්සේද එවං දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගන්හාති පංචට්ඨානේහි පඬිතෝ. මේ වගේම ඥාන දර්ශනයෙන් සමන්වාගත වූ සීල සම්පන්න වූ සම්මා සම්බුද්ධ ශාසනයෙහි ප්‍රතිපත්ති පුරන්නා වූ බෞද්ධයා සද්ධාදී ගුණ හේතු කොටගෙන ත්‍යාගවන්තව ත්‍යාග ගුණය නිසා මසුරු මලින් ගැවසීගෙන ඉන්න ජනතාව අතුරෙන් කරුණු පහකින් තමා දිලිසෙනවා, බබලෙනවා, ජයග්‍රහණය කරනවා. ආයුනා යසසාචේව වන්නේනච සුඛේනච සවේ භෝග පරිබ්බූලෝ පෙච්ච සග්ගේච මොදති. ආයුනා දිව්‍යමය වූද මනුෂ්‍යමය වූද දීර්ඝාසයෙන් අනිත්‍යයට වඩා බබලීමටපත් වෙනවා. යසසා දිව්‍යමය වූද මනුෂ්‍යමය වූද යස පිරිවර සම්ප්‍රත්‍යයෙන් අනිත්‍යයට වඩා බබලෙනවා. වන්නේනච දිව්‍යමය වූද මනුෂ්‍යමය වූද ශරීර වර්ණයෙන් හා ගුණ වර්ණාවෙන් බබලීමටපත් වෙනවා. එවැගේම දිව්‍යමය වූද මනුෂ්‍යමය වූද කායික මානසික සැපයෙන් බබලීමටපත් වෙනවා. දිව්‍යමය මනුෂ්‍යමය වූද භෝග සම්පත්තියෙන් අනිත්‍යයට වඩා බබලීමටපත් වෙනවා. ඒ මසුරු මලින් ගැවසීගත් ජනතාව අභිභවාගෙන මේ කාරණා පහකින් මේ තැනැත්තා විශිෂ්ටත්වයටපත් වෙනවා. එයින් නවතින්නේ නැහැ. නිවන් දකිනාතුළු භවයක් පාසා සුගති සම්ප්‍රත්‍යයට එළඹෙනවා. සුගති සම්ප්‍රත්‍යයෙන් නවතින්නේ නැහැ. එතුමාණන්ගේ නුවණ දියුණු කරගෙන ආරි සත්‍ය අවබෝධයෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. මේ දේශනේ පැවැත්වුවා. අර රජගෙදර උපන්න දරු දෙන්න දනතේන වාසයේදී බුදු සසුනේ පැවිදි වුණා. ඔදිත් සීලාදී ගුණ පූර්ණේ කරගෙන සමථ ප්‍රඥා භාවනා වඩා ඒ ජීවිතේම සෞඛලස් නැස අරහත්යෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කළා. මේ දෙදෙනා අතරින් රාජකුමාරයාව උපන්න පුණ්‍යවන්තයා කාශ්‍යප බුදු සසුනේදී අනිත් ස්වාමීන් වහන්සේ සමග එකට සමසමව ශ්‍රද්ධාවෙන් සීලයෙන් ඥානයෙන් වැඩ කළ නමුත් සාරාණීවත පූර්ණේ කළා. සාරාණීවත කියන්නේ තමන් උදෑසන පින්දපාතේ වැඩම කරනවා. ලැබෙන දාන වස්තුව ගෙන දන්සලේ දන් වළඳන සංඝ පිරිසට බෙදා දෙනවා. නැවතත් පින්දපාතේ වැඩම කළ දාන ගෙනත් බෙදා දෙනවා. මේ උදේ වරුවේම කරන්නේ පින්දපාත කරමින් සංඝයාට දන්පැන් පිළිගැන්වීමයි. ඒ දන් බෙදීමේදී මේ මගේ හිතවතා මේ මගේ අහිතවතා කියන කිසිම වෙනසක් නැතුව මුහුණ බලන්නේ නැතුව සෑම දෙනා වෙත සම කරුණාවෙන් සම මෛත්‍රියෙන් පරිත්‍යාගයෙන් මේ දාණය දෙනවා. මේව 12 අවුරුද්දක් මේ පින්කම කරන්නටම ඕනේ. යම් කිසි විදියකින් තමාට වෙලා මඳ වුණා නම් දානෙත් වළඳන්න ලැබෙන්නේ නැහැ. එසේ දානේ වැරදෙන අවස්ථාවලුත් තියෙනවා. පින්දපාතේම බෙද බෙදා ඉන්නවා. තමන්ට දානේ වළඳන්න කාලේ මදි වෙනවා. එතකොට निराහාරවත් ඉන්නවා. ඒ සියල්ල සන්තෝෂයෙන් කරන්නේ. මෙම 12 අවුරුද්දක් මුළුල්ලේ තමන් පින්දපාත දානේ සංගරුවනට බෙදමින් සාරාණීවත පුරා නිම වූ දවසකදී දාන පාත්‍රේ ශාලාවේ තබා සිවුරු වේලා ගැනීමට දාඩිය හොදා ගැනීමට ශාලාවෙන් පිට වී ගින් ආපසු එනකොට අනිත් ස්වාමීන් වහන්සේලා මේ දාන පාත්‍රයෙන් දාන සියල්ලම බෙදාගෙන අවසන් වෙලා තිබෙනවා.
එතකොට උන්වහන්සේ හිතුවොත් අනේ සාදු සාදු මගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා මා කෙරෙහි විශ්වාසයෙන් මගේ දානි බෙදාගෙන තියනවා කියලා අදවතින්ම සන්තෝෂය ඇති වුණා නම් එදා සාරාණීයවත සමෘද්ධිමත් භාවයට පත් වුණා වෙනවා. යම් හේතුවෙන් අනේ මගේ දාන පාත්‍රය ඇයි මගෙන් ඉස්සර මේක ගත්තේ මගේ අතින් දෙනකන් හිටියේ නැත්තේ ඇයි කියලා හිත නරක වුණා නම් තවත් 12 අවුරුද්දක් ඒ වත පුරන්නට ඕනේ. මේ දේද 12 අවුරුද්දකින් පමණ මේ සාරාණීයවත සම්පූර්ණ වුණා කියලා නවත්තන්නේ නැහැ. නැවතත් ඒ පින්කම දිගටම ජීවිතේ කරගෙන යනවා. ඒ විදිහේ සාරාණීයවත පුරණේ ස්වාමින් වහන්සේට ඒ ජීවිතයේම ප්‍රධාන ආනිසංස 4ක් ලැබෙනවා. එකක් තමයි කවදාකවත් දන් වරදින්නේ නැහැ. අනික තමයි පාත්‍රයට ගත දාන වස්තුවෙන් දහස් ගණන් භික්ෂූන්ට නමුත් බෙදා දෙන්න පුළුවන් ගන්න හැන්ද පිරෙනවා. අනික් කාරණේ තමයි දුර්භික්ෂ අවස්ථාවලදී දේවතාවෝ නමුත් දන් දෙනවා. හතරෙනි කාරණය සංඝික පූජාවන් බෙදා දෙන තැනදී අග්‍රගණ්‍ය පූජාව ඒ සාරාණීයවත පුණ භික්ෂූන්ට අයිති වෙනවා. මේ ආනිසංස මේ විදිහටම සිද්ධ වෙනවා ඒ ජීවිතේම. ඒකට නිදසුන් වශයෙන් සඳහන් වෙනවා කීරගාම කියන ගම්මානයක එක ස්වාමීන් වහන්සේ නමක් මේ සාරාණීයවත පුරලා හිටියා. මේ දේශාන්තරෙහි චාරිකාවේ වඩින ස්වාමීන් වහන්සේලා 69ක් ඒ ගමට පිරිසුඟා වැඩියා. ගෙවල් 1000ක් කියන එක ගෙදරකින්වත් දන් ඇන්දක් ඒ 69ට ලැබුණේ නැහැ. ඒ ග්‍රාමාන්ත විහාරයක මේ ස්වාමීන් වහන්සේ වැඩි එතෙන්ද වැඩියා. ඒ ස්වාමීන් වහන්සේ අසා සිටියා ස්වාමීනි දානෙ ලැබුණද? නෑ තාම වෙලාව තියෙනවානේ කිව්වා. ස්වාමීන් වහන්සේ මෙහෙම වැඩ ඉන්නේ මම දානෙ ලබාගෙන එන්නම් කියලා ඒ ස්වාමීන් වහන්සේ පාත්‍ර කීවර දරව පින්දපාතේ වැඩියා. එකම ගෙදරටයි වැඩි ඒ පාත්‍රේ පිරෙන්න දානෙ ලැබුණා. අර 69 වාඩි කරවලා ඒ 69ට මේ පාත්‍රයෙන් දානෙ බෙදුවා. ගන්න හැන්ද පිරෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මූණෙන් මූණ බලා කියනවා අනේ මේ ස්වාමීන් වහන්සේ අභිඥාලාභී වෙන්න ඇති කියලා. නමුත් ඒ ගරු සාරාණීයවත පිරු ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි මං අභිඥාලාභීෙක් නෙමෙයි. මං සාරාණීයවත පුරලා තියෙනවා ස්වාමීනි. එනිසා මට කවදාකවත් දන් වරදින්නේ නැහැ. ඒ වගේම ලැබුණු දාණයෙන් දහස් ගානකටවත් බෙදා දෙන්න පුළුවන් ගන්න හැන්ද පිරෙනවා ස්වාමීනි. සැකයක් නූපදවා ඔය දානේ වළඳුන මැනවේ කියලා ආරාධනා කළා. ඒ 69 ගෞරව සම්ප්‍රයුක්තව දම් පිළිගන්න වැළඳලා ආශිර්වාද කළා සාදු සාදු සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ. ඔබ වහන්සේ වැනි උතුමන්ගේ මේ වාගේ ගුණ පිහිටන එක බොහෝම වාග්යක්. තව දියුණු වේවා කියලා ආශිර්වාද කළ පිටත් වුණා. ඔය සිද්ධියේ ස්වාමීන් වහන්සේ තවත් තැනක වුණා. ඒ කියන්නේ ඒ කාලයේහි මහා දාටික මහා නාග රජතුමා රජ කරන කාලයේ අනුරාධපුරයේ එතුමා මිහින්තලාවේ සීල චෛත්‍යය කරවා 7000ක් පුරා මහේශාක්‍ය පින්කම් පෙළයක් සිද්ධ කළා මිහින්තලාවේ. මුළු ලංකාවේම සීලෝම ස්වාමීන් වහන්සේලා වැඩම කරවාගෙන 3000ක් තිස්සේ සංඝික දාන පූජා කළා. 7 වෙනි දවසේදී මේ ස්වාමීන් වහන්සේ අර මා මුලින් සඳහන් කළ කීරගාමී සාරාණීයවත පිරු ස්වාමීන් වහන්සේත් ඔය පින්කමට සහභාගී වුණා. උන්වහන්සේ අර පිරිකර බෙදෙන ඇමතියාණකට ගින් අහලා තියෙනවා ඇමතිතුමනි මේ පිරිකර ගොඩේ මොනවද වටිනාම තියෙන වස්තුව? ඒවා ස්වාමීනි ලක්ෂයක් වටිනා සලුවක් තියෙනවා. එහෙනම් ඔන්න මටයි ඕක ලැබෙන්නේ කියලා පිරිපියමන් වුණා. ඉතින් ඇමතිතුමා රජතුමාට කිව්වා දේවයන් වහන්සේ මෙන්න මෙහෙම වැඩි වාසක් නැති ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ඒ වටිනා සලුව උන්වහන්සේට ලැබෙන්නේ කියලා. නෑ එහෙම කරන්න එපා. ඒක ප්‍රධාන සංඝීස්වරී ස්වාමීන් වහන්සේ දෙන්න වෙන් කළ තියන්නයි කියෝ. ඉතින් මේ සලුව වෙන් කළා තියාගෙන හිටියා. දැන් ඉතින් වස් ගණන් වලින් සල්ලු බෙදන්නේ මේ පිරිකර බෙදන්නේ. ඒ කියන්නේ 100ක් වස් පිරුණු 90 වස් පිරුණු 80 වස් පිරුණු 70 වස් පිරුණු ඔය වාගේ වස් ගණන් වලට වස් මේ අවුරුදු 10ක් ඇතුළත ඔක්කොම කණ්ඩායම් වශයෙන් ස්වාමීන් වහන්සේලා එතෙන් වැඩම කරවමින් මේ පිරිකර බෙදා ගියා. අර සංඝ නායක ස්වාමීන් වහන්සේ නෙකොටවත් අර සලුව අතට ආවේ නැහැ. ඒක අමතක වුණා. කොහොම ගිහිල්ලා අර සාරාණීයවත පුරණ ස්වාමීන් වහන්සේගේ වාරේනකොට මෙන්න අතටම ආවරක. ඒතකොට මූණ බැලුවා මේ කියපු ස්වාමීන් වහන්සේ. සජ්ජිරවන්ද පෙන්වුවා දේවයන් වහන්සේ මෙන්න මේ ස්වාමීන් වහන්සේ තමයි ඊයේ මේ පිරිකර බෙදන් ඉස්සෙල්ලා මේ වගන්තියේ කිව්වේ මේ සලු උන්වහන්සේට ලැබෙනවා කියලා.
පස්සේ රජුරෝ මේ ස්වාමින් වහන්සේ පසෙකට වැඩම කරවාගෙන වාඩි කරවලා වැඳලා හැව ස්වාමීන් වහන්සේට අභිඥා බලයකින්ද මේක කිව්වේ. නැතම රජමන් අභිඥාලාභීෙක් නෙමෙයි. මං සාරාණීයවත පුරලා තියෙනවා. එනිසා තමයි මට සංඝික පූජාවේ අග්‍රභාගය ලැබෙන්නේ. හැබැයි දේවයන් වහන්සේ මම මේවා පාවිච්චි කරන්නෙම නැහැ. මේ වටිනා දේවල් ලැබුණා මම පාවිච්චි කරන්නේ නැහැ. මේවා සංඝිස්තරේ ස්වාමින් වහන්සේට දෙනවා. මගේ උපාධ්‍යයන් වහන්සේට දෙනවා. මගේ ආචාර්යයන් වහන්සේට දෙනවා. සංඝ භාරී උසලෙන් ස්වාමින් වහන්සේලාට දෙනවා. මේ විදිහටයි මගේ සිරිත කිව්වා. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේලා වැනි ගුණ පුරණ උතුමන්ද උපස්ථාන කරන්ද මටත් වාග්ය ලැබුණා නේද කියලා ඒ සලුවත් තව බොහෝ පිරිකරත් ඒ ස්වාමීන් වහන්සේට බාර දුන්නා. පිළිගන්නවා ගිහින් විහාරස්ථානයේට බාර දුන්නා. ආශ්චර්යයක් නේද? ඔය වගේම සිද්ධියක් තිබුණා දුර්භික්ෂ අවස්ථාවකදී. ඒ කියන්නේ දැමිනිටියා සායේ කාලයේදී බාතර ගාම කියලා ගම්මානයක් තියෙනවා දකුණේ. අදත් ඒක බැරගම කියලා හඳුන්වනවා. ඒ බාතර ගාම කියන්නේ අම්බලන් තොට කිට්ටුවයි. අම්බලන් තොටින් පහුවෙලා යනකොට තමයි බාතර ගාම දැන් බැරගම තියෙන්නේ. කීරගාම කියන එකත් ඒ පැත්තෙමයි තියෙන්නේ. කීරගාම දකින්න ලැබෙනවා මාතර පළාතෙන් යටින පාරේ යනකොට තියෙනවා වලස් මුල්ලේ කියලා. මේ වලස් මුල්ලට යනකොට සම්බන්ධ වෙනවා කිරම කියලා ගමක්. අන්න ඒක වෙන්න පුළුවන් කීරගාම කියන්නේ. ඒ කාලේ බොහෝම රහතන් වහන්සේලා වැඩි හිටියේ කාලයක්. ඔය අතරේ බ්‍රාහ්මණ තිස්ස බය උදා වුණා. ඒ වගේම 12 අවුරුද්දක් වර්ෂාව නැති වුණා. රජරටේ රාජ්‍ය දෙමළ ජාතිකයන්ගේ අයිති වුණා. ඒ නිසා මුළු රටම මහත් දුර්භික්ෂයටයි, සොර බයටයි, සතුරු බයටයි පත් වුණා. එන්නේ බාතරගාම කියන ගම ආශ්‍රිතව තිබුණ මෙහෙණින් වහන්සේලා 12 නමක් ඉන්න මෙහෙණවරක් ආශ්‍රමයක්. ඒ වැඩේ ඉන්නවා නාගා කියලා බොහොම සිල්වත් ගුණවත් භික්ෂුණීන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි ප්‍රධාන ඒ ආරාමයේ. එතුමිය මේ සාදානී වත පුරලා තිබුණා. එතුමියගේ සහෝදරියෙක්ද වෙනස් සේනාසනයක වැඩ ඉන්නවා. උන්වහන්සේගේ නමත් නාග ස්ථවරයන් වහන්සේ. උන්වහන්සේ සමග 12 නමක් ඉන්නවා ස්වාමින් වහන්සේලා. එක දවසක් මේ සාමණේරියන් වහන්සේලා නාග ස්ථවරයන්ද කියවා ආර්යාවෙනි අද අපේ ගමේ කිසිම සද්දයක් නැහැ. ගිහින් බලමු කියලා බැලුවාම මුළු ගමම පාළු වෙලා. කොරොන් නිසා මිනිස්සු ගම අත්තර දාලා ගිහිල්ලා. ඉතින් මේ නාගා ස්ථවරයන් වහන්සේ කිව්වා ආර්යාවෙනි කිසි කෙනෙක් කම්පා වෙන්න එපා, බය වෙන්න එපා. තමන්ගේ ප්‍රතිපත්ති ටික හරියට පුරාගෙන ඉන්න. පින්දපාත වේලාවට අපි පින්දපාතේ වඩිමු කිව්වා. ඇත්තෙම පින්දපාත වේලාවේ පාත්‍ර චීවර ධරව ඒ ගමට ආසන්නයේ තියෙන විශාල නුග වෘක්ෂයක්. උතෙන්ද පින්දපාත වැඩියා. වැඩියාම නුග වෘක්ෂයේ අධිග්‍රහිත දේවතාවා බිමට මිනිස් වෙසියෙන් බැලලා ප්‍රණීත පින්දපාතේ පිළිගන්නවා. ඒ වෙනකොටම නාග කියන ස්වාමින් වහන්සේ තොතෙන්ද ආවා. දැන් තමන් වහන්සේ ඉන්න ප්‍රදේශයට සුරුංගෙන් කරද නිසා ගම් පාළු වෙලා දැන් ඉතින් ඉන්දියාවට දමදිවට යන්න ඉස්සෙල්ලා තමන්ගේ සහෝදරී වන නාගා ස්ථවරයන් වහන්සේ දැකලා යන්න ආවා. ඉතින් මේ නාගා ස්ථවරයන් වහන්සේ කිව්වා ස්වාමීනි වඩින්න එපා දානේ කියනවා මේ දානේ වළඳන්න. නෑ ආර්යාවින් අපට කැප නෑ භික්ෂුණීන් වහන්සේගේ දානේ අපට පැවිද්දන්න කැප නෑ. නෑ ස්වාමීනි මේක හරි ධර්මිෂ්ඨයි මේ බලන්න කියලා අහසට දැම්ම පාත්‍රේ. පාත්‍රේ අහසේ රැඳුණා. නමුත් මේ ස්වාමීන් වහන්සේ කිව්වා අහසේ රැඳුණත් අපේ සරුවඥන් වහන්සේගේ වචනයට වඩා ඉහළින් අපි යන්නේ නෑ. උන්වහන්සේ දේශනා කළා මේක පිළිගැනීම අපට කැප නෑ කියලා. ඒක නිසා ආර්යාවෙනි මම පිටත් වෙනවා කිව්වා. මේක බලානීත්‍ය අදෘශ්‍යමාන වර දේවතාවක්. මිනිස් විසින් බිමට ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ අද මේ දානේ පිළිගත්තා නම් ස්වාමීන් වහන්සේට මං වඩින්න සලස්වනවා. නම ස්වාමීන් වහන්සේ ශික්ෂා ගරුත්වය නිසා ජීවිතය ගැනවත් නොබලා ශික්ෂාව ආරක්ෂා කරන තරම් සුපේසල ශික්ෂාකාමීයෝ බැවින් ස්වාමීනි ඔබ වහන්සේලා මේ දුර්භික්ෂ කාලේ පුරාම කොහෙවත් වඩින්න එපා මම දානේ දෙනවා කියලා ඒ 12 නමට දානේ පිළිගන්නවා දේවතාවා. එතකොට මේ සාරාණියත පිළිවේ එතන නාගා ස්ථවරයන් වහන්සේ එතුමිය නිසා 24 දිනකටම ඒ දුර්භික්ෂ කාලේ 12 අවුරුද්දක්ම මේ දේවතාවා දන් දුන්නේ අර නාගා ස්ථවරයන් වහන්සේගේ ඒ සාරාණියතේ පුණ්‍යානුභාවයෙන්. මෙන්න මේ විදිහට සාරාණියත පුරණ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ඒ ජීවිතයේම ප්‍රධාන වශයෙන් ආනිසංස 4ක් ලැබෙනවා.
අර මුලින් සඳහන් කළ රාජකුමාරයාම උපන්න ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුදු සසුනේදී අවුරුදු 20000ක්ම මේ සාරාණියවත පුරලා තිබුණා. අනිත් ස්වාමීන් වහන්සේ තමන් මේ සාරාණියවත නොපුරා පින්ඩපාතේ යැපෙන පමණක් පිළි අරගෙන දන් වළඳලා මහානදම් පිරුවා පමණයි. සීලෙන් අඩුවක් නැහැ, සමාධියේ ප්‍රඥාව ධර්මඥානෙ දියුණු කළා. මේ දෙදෙනාම තමයි දෙව්ලොව උපන්නේ. දෙව්ලොව බුද්ධාන්තරයක්ම දිව්‍ය ලෝක හයේම සැරිසරුවා. හැබැයි හැම තැනකදීම මේ දෙදෙනා එකට තමයි ගියේ. ඒ හැම තැනකදීම දන් දුන්න භික්ෂුන් වහන්සේ දේවත්වයේදී මහේශාක්‍ය, අනිත් තැනැත්තා දේවත්වයේදී අල්පේශාක්‍යයි. මේ දෙන්න එකටම මහානදම් පුරලා එකට නිවන් දකින්න පතාගෙන ආපු නිසා තමයි 1000 මනුලව උපන්නේ. එයින් එදා දම්පින්කම් කළ ස්වාමීන් වහන්සේ රාජකුමාරයෙක්ව උපන්නා. එවැගේම 16 පුත්‍රයා වශයෙන් උපන්න අනිත් ස්වාමීන් වහන්සේ. නමුත් මේ දෙන්නාගේම නුවණ දියුණුයි, ශ්‍රද්ධාව දියුණුයි. ඒ නිසා තමයි දැන තේරෙන වාසයේදී බුදු සසුනේ පැවිදි වෙලා අප්‍රමාදව සසුන් පිළිවෙත් පුරලා ධ්‍යාන අභිඥා මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න සමර්ථ වුණේ. මෙහිදී තවත් වැදගත් සාධකයක් තමයි මේ සුමනා රාජකුමාරිකාව. මේ සුමනා රාජකුමාරිකා මේත මහා කල්ප 91කට ඉස්සර සිටු කුමාරිකාවක්. ඒ කියන්නේ විපස්සේ සරුවක්ඥන් වහන්සේ පහළ වෙන කාලයේ බන්දුමතේ රාජධානියෙහි බන්දුමතේ නගරයෙහි ප්‍රධාන සිටු ගෙදර එකම දියණිය එදත් නම සුමනා. ඒ සිටු කුමාරිකාව තරුණ වයසට එන කාලයේදී පිය සිටුවරයා අන්තරා වුණා. මෑණියන් එකලා වුණා. ඔය අතරත විපස්සේ සරුවක්ඥන් වහන්සේගේ පියාණන් වහන්සේ බන්දුම රජතුමා තමන් කාටවත් ඉඩ නොතබා දම්පින්කම් කරමින් කාලය ගත කෙලේ. ඒ අතර නගරවැසියෝ මහරජුරවන්ට යාඥා කළ කිව අනේ දේවයන් වහන්සේ අපටත් පිනක් දාමක් කරන්න අවසර ලැබේවා. අනේ දරුවනේ මං වයසයි මගෙන් පස්සේ ඔයත් පින්කම් කරගන්න කිව්වා. නෑ දේවයන් වහන්සේ අපිට කොයි වෙලාවෙ මේ පරිලුව යයි දන්නේ අනේ අපටත් දම් පින්කම් කරගන්න අවසර දෙන්න. එසේ වෙනම් මාරුවෙන් මාරුවට දන් දෙමු කිව්වා. 1000ක් රජුරෝ දාන දෙනවා, අනිත් ආසේ රටවැසියෝ නගරවැසියෝ දාන දෙනවා. ඉතින් ඒ කාලේ විපස්සේ සරුවක්ඥන් වහන්සේ සමග එකට හැසිරෙනවා සංඝ පිරිස 68 ලක්ෂයක්. ඒ ඔක්කොටම අර විදිහේ රජුරෝ දාන දෙන 1000ක් අනිත් 1000 නගරවැසියෝ. හරියට මේ හිතයි නගරවැසියන්ගේ දානි කියලා දිනයක් යෙදුණා. ඒ දවසේදී අර සුමනා කුමාරිකාවගේ මෑණියෝ සිටු දේවිය අඬන්න ගත්තා. කුමාරිකාව ඇසුවේ අයියා අම්මේ අඬන්නේ. අනේ දරුවෝ ඔබේ පියාද ජීවතුන් අතර හිටියා නම් 1000 මේ නගරවැසියන් දෙන දානේ පළවෙනි දන් හන්ද බෙදන්න නිල වශයෙන් හිමි වෙන්නේ ඔබේ පියාටයි. ඒ වාසනාවට අද ලැබෙන්නේ නැහැ කිව්වා. නෑ මෑණියනි අපි ඒක කරමු. අම්මා සැනසෙන්න. මං ඒක කරන්නම් කිව්වා. එදාත් මේ සුමනා කුමාරිකා බොහොම බුද්ධිමත් දරුවෙක්. එතුමිය මොකද කෙනේ තමන්ගේ මිතුරියන් ඔක්කොම එක්කාසු කරගෙන තමන්ගේ ගෙවත්තේ විවාලා තියෙන බොහෝ විශාල ප්‍රමාණයක සමම්පෙච්ච මල්, දෑ සමම්පෙච්ච මල්. හන්දාවේ පිපෙන්න තියෙන ඔක්කොම මාමේ පිච්ච මල් කයිකුළු කඩාගත්තා. කඩාගෙන මේක මල් දවං හැටියට ගොතාගත්තා. මෑණියන්ගෙන් උපදේශ ලබාගෙන 3 අවුරුදු පැරණි සුවඳ රත්හල් හාල් වලින් අසම්බින්න ශීර පායාස දානයක් සම්පාදනය කරගත්තා රාත්‍රී. මේක රිදී භාජනයක බා තව රිදී පේනකින් වහලා අර සමම්පෙච්ච මල් වඩමින් එතුවා. උතාගෙන මේක ඔටුන්නක් වාගේ හැටියට එතෙව්වා. භාජනයක් වගේ පේන්නේ නෙමෙයි ඔටුන්නක් හැටියට එතෙව්වා. දැන් ඉතින් උදේ පාන්දර අරුණෝදයෙන් පසුව මෑණියන්ට මේක අතගස්සගෙන මෑණියන්ට වැඳලා තමන්ගේ මිතුරයන් එක්ක මේ කෙසේ තියාගෙන ගියා අර දන්සල බලාගෙන. මේ යන අතරමඟ බඹෙන්ට මුරකරුවන් යොදලා හිටියා ඒ බුද්ධ වීතියේ කිසි කෙනෙකුට අඩිය නොතබන්න. ඉතින් මේ සාජකුමාරිකාව යන්නේ බුදු ගුණ හිතින් කියවා. ඒ අනුකට අර පාරායිනි හිටියේ මුරකරුවන් කිව්වා මාමේ මගේ ඉසෙවඩ තියෙන මල් ලොටුන්නක් නේද මට මේක පූජා කරගන්න අවසර නැද්ද? මල් පූජාවට අවසර තියෙනවා, දාන වස්තු පූජාවටයි අවසර නැත්තේ කිව්වා. ඉතින් මෙතුමියගේ පිරිසටත් අවසර ලැබුණා මේ බුද්ධ වීතියට පිය නගන්න. බුද්ධ වීතිය ටිකක් දුර ඉදිරියට යනකොට ලෝතර බුදුරජාණන් වහන්සේ 68 ලක්ෂයක් සංගරවන පිරිවරාගෙන සානාගන බුදුරජා සිහිදුවාගෙන මහත් ප්‍රාත්‍යාරයෙන් වඩන විලාසය දැක්කා. මෙතුමියගේ හිතේ අසීමිත ශ්‍රද්ධාවක්, භක්තියක්, ප්‍රසාදයක් උපදවාගෙන හිතින් හිතට ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
කල්පාසංග ගණනාවක් තිස්සේ ඇසීස් මස්ලී අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් සමත්‍රින්සත් පාරමී පුරා ලෝතුරා බුදු වී වදාළසේ අපවැනි අසරණයන් පිහිට වෙන්න නේද? ස්වාමීනි මගේ පියාණන් වහන්සේ ජීවතුන් අතරී පියාණන් අද පළවෙනි දන් ඇඳ නිල වශයෙන් බෙදන්නේ මගේ පියාණන් වහන්සේ. ස්වාමීනි මගේ පියාණන් වහන්සේට අමා මහ නිවන් සුව පතමින් මගේ මෑණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ නිවන් සුව පතමින් මගේ ප්‍රාර්ථනා සපුරා ගන්නු පිණිස සකස් කළ මගේ මේ ඉසෝද තියෙන දාන වස්තුව ශ්‍රී හස්තයෙන් පිළිගන්නාසේක්වා කියලා ආරාධනා කරමින් හිතින් ඉදිරියට පිය නැගුවා. අනේ සරුවක්යන් වහන්සේ රාජකුමාරිකාවගේ ඉදිරියට යත් නැවතුණා. මෙතුමියගේ ශ්‍රද්ධා මහිමේ නිසා නැවතුණා. මෙතුමිය ගෞරව සම්ප්‍රයුක්තව ඉසමුදනේ තබාගෙන ආව මේ මල් ඔටුන්නක් කනේ රිදී භාජනයේ ශ්‍රී හස්තයට පිළිගන්නුවා. සරුවක්යන් වහන්සේ මේක සමීපීට කෙනෙකුට දීලා කිව්වා මේක දානශාලාවේ ගිහින් තියන්නයි කියලා. මෙතුමිය බුදුපාමුල වැඳ නමස්කාර කරගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මගේ ශ්‍රද්ධාවෙන් නුවණින් සම්පාදනය කරගන්නා ලද මේ අසම්භින්න ශීල පායාසයේ බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝ රත්නයේ පරිභෝග වේවා. ස්වාමීනි මේ දානමේ කුසලානිසංස බලයෙන් මගේ පියාණන් වහන්සේට අමා මහ නිවන් සුව පිණිස වේවා. මගේ මෑණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ සහ මතු අමා මහ නිවන් සුව පිණිස වේවා. ස්වාමීනි මේ කුසල බලයෙන් මටත් අනාගතයේදී සුවසේම සතර මඟඵල නිවන් සුව ආબોධ වේවා. ස්වාමීනි මට උපනුපන් තැනේ කුමනා කියන නාමය ලැබේවා. උපනුපන් තැන උපදින මොහොතේදී යොදුනක් මානේ සමන්පෙච්ච මල් වැහි වහීවා. මට අඩුවාසේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ කුසලයේ හේතු වේවා කියලා මෙහිම ප්‍රාර්ථනා කරගෙන පසෙකට වුණා. සරුවක්යන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ රහතන් වහන්සේලා දන්සලට වැඩියා. දානිය පිළිගන්වන්න සූදානම් වෙන වෙලාවේ දාන සංවිධායකයන් කිව්වා මේ මල් ලොටුන්න විවෘත කරන්නයි කියලා. විවෘත කළාම ආත්පසින් සුවඳ විහිදුවන අසම්භින්න ශීල පායාසයයි. මේක සීලෝම සංඝයාට බෙදා දෙන්නයි කියලා නියම කරාම ඒ දාන වස්තුවෙන් බුදුපාමොක් 64 ලක්ෂයක් සංඝයාට බෙදන්න පුළුවන් වුණා. ආචාර්යයි නේද? එදා ඒ පින්කම ගැන නැවතත් මේ රාජකුමාරිකාව අහලා අසීමිත ප්‍රසාදයටපත් වුණා. ඒ කාලයේ මිනිසයන්ගේ පරමාසාරුදු 80000යි. ඊතර කාලයක් මෙතුමිය බොහෝ කුසල් කරගෙන දෙව්ලොව උපන්න. දෙව්ලොව උපදින දවසේදී සමම්පිච්ච මල් වැහි වැස්සා. එනිසා දිව්‍ය ලෝකයේ සුමනා කියන නම ලැබුණා. මේ මහා කල්ප 91ක්ම දෙව්ලොව මනලෝ බඹලෝ සරිසරමින් ඇවිල්ලායි අන්තිමට කොසෝදනවේ රජතුමාණන්ගේ දියණියක් වෙලා උපන්නේ. එතුමිය උපදින දවසේදී යොදුනක් මානේ සමම්පෙච්ච මල් වැහි වැස්සා. එනිසා තමයි සුමනා නම ලැබුණේ. එතුමියගේ වයස හිතේදී 7ේදී තමයි ජේතවනාරාම මහා පූජාව සිද්ධ වුණේ. එදවසේදී බණහලා සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. අද දෙව්ලොව වාසය කරන ඇති සමාත තාවතින්සේම නැත්තන් තුසිතේ ඉන්න ඇති. මේ ඉන්න අපේ බාන පිරිසේ යම් කෙනෙක් ගියොත් එහෙම අහලා බලන්න පුළුවන් එදා සුමනා රාජකුමාරිකාව කවුද කියලා. ඇත්ත වශයෙන්ම දැක ගන්න පුළුවන්. එතකොට මේ විදිහේ මහා පින් ඇති උත්තමාවක් තමයි එදා සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ මේ ප්‍රශ්නේ අසා මේ දේශනාවට මාතෘකාව ඉදිරිපත් කරන්න යෙදුනේ. අපේ ශාන්තිනායකයන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් එතුමිය අර විදිහටම අර දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් අභිවෘද්ධියටපත් වෙන්න ඇති. එවැගේම අර ස්වාමීන් වහන්සේ දෙනමද ඒ මනුලව ඉපද තරුණ වයසේදී සසුන්ගත පැවිදිව ධ්‍යාන අභිඥා මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් මෙයින් අපට පැහැදිලි වෙනවා පැවිදි ජීවිතයක් ගත කරන සිල්ලුතුන් වහන්සේලාට පවා සුවසේ සිල් ගුණ බණ භාවනා පිළිවෙත් පුරා ගැනීමට අවශ්‍ය වෙන සම්පත්තියක් තමයි මේ පරිත්‍යාගය. ඒ පරිත්‍යාගය පුරුදු කර ගැනීම නිසා ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ජීවිතේම ආනිසංස විශේෂයක් ලැබෙනවා. පින්තුන් දැකලා ඇති අහලා ඇති මාහෝ සුමේදි කියා ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. දැන් අපවත් වෙලා 1989 මාර්තු මාසයේ 19 වෙනිදා අපවත් වුණේ. ඒ ස්වාමීන් වහන්සේ අද දෙව්ලොව බඹලොව තැනක ඇති. නාසේ බොහෝසේ මහේශාක්‍ය දම්පින්කම් කළ මහා ස්වාමීන් වහන්සේ නමක්. බොහෝ දෙනා දන්නවා බෝධිසත්වයන් වහන්සේ නමක් කියලා. ඇත්ත වශයෙන්ම මේ දානමය පරිත්‍යාග කරන්නේ බෝධිසත්වයන් වහන්සේලා කියලායි බොහෝ දෙනා සැලකන්නේ.
කරන්නේ. ඉතින් ඒ වාගේ දාන ආදී කුසල් කර ගැනීම නිසා තමයි මතු භවයන්හිදීද සම්පත් වලින් අඩුවක් නැතුව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීමට පහසු වෙරණ සැලසෙන්නේ. ඉතින් මේ කියන කාරණා අනුව තේරුම් කර ගනිමු. මේ දානය නිසා, සීලය නිසා, භාවනා නිසා කුමක්ද සිද්ධ වෙන්නේ? තමා ප්‍රාර්ථනා කරන බෝධියට අවශ්‍ය වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ දසපාරමී ධර්ම බෝධිපාක්ෂ ධර්ම සියල්ල සම්පූර්ණ වෙනවා. එනිසා සරුවඥන් වහන්සේම දේශනා කළ චිත්තාලංකාරත්තං චිත්ත පරික්කාරත්තං දානන්දේති. මේ දන් දීම සිද්ධ කරන්නේ සිතේ අලංකාරයේ පිණිසයි, සිතේ පරිවාරයේ පරිස්කාරයේ පිණිසයි. කුමක්ද මේ සිතේ අලංකාරය? දානමය කුසලයක් සිද්ධ කරන වෙලාවේදී නිවන් පතා සිද්ධ කිරීමේදී ඉතින් මේ පාල වෙනවා සතිපට්ඨාන 4, සම්‍යක් ප්‍රදාන 4, ඉරිදිපා ධර්ම 4, ඉන්ද්‍රිය ධර්ම 5, බල ධර්ම 5, බොජ්ජංග ධර්ම 7 සහ මාර්ගාංග 8. මේවා තමයි චිත්ත අලංකාරයේ චිත්ත පරිස්කාරය. දැන් අපි මේ දානමේ මහා පින්කම කෙදෙන වෙලාවේ හැම දිනාගේම సంతාන තුල මේ පින්කම් පිළිබඳව ඒ කටයුත්තේ සිහිය යෙදුණා. ඒ සිහිය තමන්ගේ කය ඇසිරෙවේ සිහියෙන්, තමන්ගේ කුසල් සිතේ සෝමනස්සේ වේදනාව ඇසිරෙවේ සිහියෙන්, කුසල් සිතේ පැවතුනේ සිහියෙන්, චිත්ත ඡායසික ධර්මයන් පැවතුනේ සිහියෙන්. මේ අතර තමයි සතිපට්ඨාන 4 නමින් කියවෙන්නේ. එවාගෙම මේ කුසල ක්‍රියාව තුලදී යෙදෙන සිතක් ගානේම නූපං අකුසල් නූපදේ ගියා. උපන්න අකුසල් යටපත් වුණා. කුසල් උපනූපන්න කුසල් උපන්න කුසල් වැඩුණා. මේ සතරාකාර සිද්ධිය වුණේ වීර්ය ඡායසිකේ නිසයක සම්මා වායාම හේවත් සම්‍යා ප්‍රදාන වීර්ය 4යි. ඒකම මේ කුසල ක්‍රියා පිළිබඳව බලවත් ඡන්දයක් ඇති වුණා. ඒක ඡන්ද ඉරිදිපාදයයි. බලවත් වීර්යය ඇති වුණා. වීර්ය ඉරිදිපාදයයි. බලවත් කුසල්සිතක් එළඹී සිටියා. ඒක චිත්ත ඉරිදිපාදයයි. ආනිසංස දක්නා නුවණ පැවතුණා. ඒක වීමංසා ඉරිදිපාදයයි. මේ හතරෙන් එකක් ප්‍රදාන වෙනකොට අනිත් තුනේට අනුවර්තනය වෙනවා. එසේ තේ හතරම එකට පහළ වෙනවා. එනිසා ඉරිදිපාද 4 පහළ වුණා. එවාගේ මේ කුසල ක්‍රියාවෙහිදී සිත පහදවන සද්ධා ඉන්ද්‍රිය පහළ වුණා. ඊතර රුකෝ දෙන විරිය ඉන්ද්‍රිය පහළ වුණා. කුසල අරමුණ සිහිපත් කරන දෙන සති ඉන්ද්‍රිය පහළ වුණා. එවාගේම කුසල අරමුණේ සිත තැන්පත් කරන ඒකාග්‍රතාව වශයෙන් සමාධි ඉන්ද්‍රිය පහළ වුණා. මේ කුසල ක්‍රියාවේ වටිනාකම මෙනෙහි කරන ප්‍රඥා ඉන්ද්‍රිය පහළ වුණා. ඉන්ද්‍රිය ධර්ම පාත්මේ දානමේ පින්කම ඇතුලේ පහළ වුණා. එවාගෙම අශ්‍රද්ධාවෙන් යට කළ නොහැකි ශ්‍රද්ධාවක් පහළ වුණා. ශ්‍රද්ධා බලය. කුසීතකමෙන් යට නොවන වීර්ය බලය පහළ වුණා. එවාගෙම සිහි මුලාවකින් යට නොවන එළඹ සිටි සිහිය පහළ වුණා. සති බලය. එවාගෙම උද්දච්චයෙන් යටපත් නොවන ඒකාග්‍රතාව පහළ වුණා. සමාධි බලය. අවිද්‍යාවෙන් යට නොවන ප්‍රඥා පහළ වුණා. ප්‍රඥා බලය. පංච බල ධර්මات මෙහිදී ඇති වුණා. ඒකම මෙහිදී නිවන් පතා නිවනට උපරිශ්‍රේ වෙන කුසල සිහිය සති සම්බොජ්ජංගේ වුණා. එවාගෙම නිවන් පතා කළ කුසලයේ ප්‍රඥාව ධම්මවිචේ සම්බොජ්ජංගේ බාටපත් වුණා. නිවන් පතා කරන මේ කුසලයේ වීරිය පිරිය සම්බොජ්ජංගේ බාටපත් වුණා. නිවන් පතා කරන මේ කුසලයේ තේ ප්‍රීති සම්බොජ්ජංගේ බාටපත් වුණා. නිවන් පතා කරන මේ කුසලයේදී ගතේ සිතේ සංසිඳීම පස්සද්ධ සම්බොජ්ජංගේ බාටපත් වුණා. නිවන් පිස කරන මේ කුසලයේදී හිතේ තන්පත් බව ඒකාග්‍රතාව සමාධි සම්බොජ්ජංගේ බාටපත් වුණා. එවාගෙම කුසාසිතේ සම භාවයට ඇති කරවන්නා වූ උපේක්ඛා සම්බොජ්ජංගයේද පවල වුණා. බොජ්ජංග 7ක් මෙහිදී යෙදුණා. එවාගෙම රත්නත්‍රයේ කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදයේ තුල පහළ වූ ප්‍රඥාව සම්මා සමාධි කියන්නේ සම්මා දිට්ඨි බාටපත් වුණා. නිවන් පතා කළ කුසල් බැවින් මෙත් කරුණා පෙරට කොට කළ කුසල් බැවින් සම්මා සංකල්පයක් පහළ වුණා. කුසල් වචන පාවිච්ච කළ බැවින් සම්මා වාචා මාර්ගාංගයක් පහළ වුණා. කුසල ක්‍රියාවකම කය යෙදුව බැවින් සම්මා කම්ප්‍රන්තයක් පහළ වුණා. පිරිසුදු සිතින් මෙහි යෙදුණු බැවින් සම්මා ආජීවයක් පහළ වුණා. නූපං අකුසල් නූපදේව උපන්න කුසල් යටපත් වීම නූපං කුසල් උපදවීම උපං කුසල් වැඩි දියුණු කිරීම කියන සතරාකාරයෙන් ක්‍රියා කළ සම්වීර්ය සම්මා වායාම නමින් මාර්ගාංග වුණා. එවැගේම සිහියෙන් කය හැසිරවීම, සිහියෙන් සිතේ වින්දනයේ හැසිරවීම, සිහියෙන් කුසල් සිත හැසිරවීම හා සිහියෙන් ඡායසික ධර්මයෙන් හැසිරවීම කියන සතරාකාර වූ සතිපට්ඨාන වශයෙන් සම්මා සතිය පහළ වුණා. කුසල් ජවන් සිතක් ගානේහිදී
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වූ බැවින් එහිදී කුසල විතානක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කියන මේ හතරත් එක්ක ඒකාග්‍රතාව පහළ වුණ ඒක සම්මා සමාධිය නම් වෙනවා. මේ දෙයට බැලුවාම ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මේ පින්කම ඇතුලේ වැඩුණා. එයින් සිද්ධ වුණේ අපේ සිතේ අලංකාර වුණා. ඒ නිසා මේ දානේ චිත්තාලංකාර දානයක් වුණා. චිත්ත පරිස්කාර දානයක් වුණා. ඒ වගේම එහිදී භූමී පාරමී ධර්ම 10ක් හිතේ වැඩුණා. මෙහිදී මේ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාවයි. ඒ වගේම මෙහිදී සමාදන්ව ගන්නා ලද සීලය හා සංවරව පැවැත්වීම සම්මා සීල පාරමිතාවයි. නිවන් පතාගෙන කුසල් කිරීම නිසා එක්කම පාරමිතාවත් මෙහිදී යෙදුණා. ඒ වගේම නුවණ හැසිරීම නිසා ප්‍රඥා පාරමිතාව. එවාගේ බලවත් වීර්යයෙන් යෙදුණු බැවින් විරිය පාරමිතාව, බලවත් ඉවසීමෙන් යෙදුණු බැවින් ශාන්ති පාරමිතාව, මෙසේ කරන්නෙමු මෙසේ දෙන්නෙමු කියන වචනේ එසේම සම්පූර්ණ කිරීම නිසා සත්‍ය පාරමිතාව පිරුණා. අපි මේ පින්කම කරන්නෙමු කියන අදිෂ්ඨානයේ ඒ ලෙසම පැවැත්වූ නිසා අදිෂ්ඨාන පාරමිතාවක් පිරුණා. එවාගෙම ස්වාමීන් වහන්සේලා කෙරෙහි සහභාගී හැමදෙනා කෙරෙහි මෙත්සිත පැවැත්වූ බැවින් මෛත්‍රී පාරමිතාවක් පිරුණා. සපතුක් දෙකෙහිදී උපේක්ෂකව පැවතුණු බැවින් උපේක්ඛා පාරමිතාවක් පිරිනා. මේම දස පාරමිතාවක්ද සම්පූර්ණ වුණා. එනිසා මේ පින්කම් තුලින් අපි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මඟ සතර ඵල නිර්වාණයේ රහත් බෝධියෙන් ලබන්නට, පසේ බෝධියෙන් ලබන්නට, සම්මා සම්බෝධියෙන් ලබන්නට හේතු වෙන පරිද්දෙන් අංග සම්පූර්ණ වේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ මහා කුසල සම්භාරයක් මුදුන්පත් කරගත්තා කියා සතුටු වන්නට පුළුවන්. එසේ සතුටු වෙන අතර එයින් ජනිත වූ කුසල සම්භාර ධර්මය අපට මේසා විශාල නිර්වාණ මාර්ගයක් උදාපත් කොට වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අටෝරාසියක් මගුල් ලකුණෙන් බබලන ශ්‍රීපාද පත්ම මූලයෙහි බුද්ධ පූජාවක් වේවා කියා බුද්ධ පූජා කරමු. නවලෝතුරා ධර්ම ධාතුයේ දිනේ ධර්ම පූජාවක් වේවා කියා ධර්මයට ගරු කරමු. ආරි මහා සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත දක්ෂිනා පූජාවක් වේවා කියලා සංඝ රත්නයට පූජා කරමු. කල්යාණ මිත්‍ර ගුරු උතුමන් ඉදිරියේ ගුරු පූජාවක් වේවා කියා ගුරු බැතිය පිරිනමමු. එවාගෙම අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධරණී තලෙහි ගෞතම සම්බුද්ධ ශාසනයේ ගගනතලයේ සඳහිරු මණ්ඩලමින් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව මිත්‍යා දෘෂ්ටි ඝනාන්ධකාරයේ විදගමනය කරමින් නිර්මලව පවතිවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු.